bracket priest. ඊට පස්සේ ඔගේ ID එකක් හැටියට passport number එකක්, Emirates ID number එකක්, date of birth. සමග දෙපාර්ශ්වයේ තිබෙනවා නම් පෙරලා ගන්න. උපපති දහන නාමයේ පාචිතේ 15 වෙනි පදයේ සිට 21 වෙනි පදය දක්වා. සිරිමත් සහෝදර සහෝදරි දවස් 10ක් ගියා. ඉතාමත්ම දෙකේ. ඉතාලගන්න බැරුණා දවස් 10ක් ගියා කියලා. දිනේට අපි නැවත ශ්‍රී ලංකා දේශීය බල අපිටත් වෙනවා. උත්තරය දෙවෙනි වංශ අපිට උත්තරය දීලා තිනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ නැවතත් සභාව දෙවුමේ පවත්වන්න අපිට අවසර දෙනවා. ඉතින් දෙවෙනි වංශයට ස්තුති කරනවා. මගේ මිත්‍රෙක් සෞදි වලින් කිව්වා කැමති නැතව සතියක් ඉඳලා යන්න. මං ඉන්න හොටෙල් එකේ මුදල ඔක්කොම ගෙවන්න. ඔයා කැමති නම් ඉඳලා යන්න. ඉතින් මම ස්වාමී ඔයා මට මතක වෙනවා මම මොකද්ද කළේ යුත්තේ. මගේ ආත්මිකව නෑ ඔබ ආයෙත් කියලා. ඒ කියලා පැය කීපයයි ස්වාමීන්ට සුදු වේවා ආරංචි වෙනවා ශ්‍රී ලංකාවේ චර්ච් එක නැවත ආරම්භ කරලා. ඒ නිසා ඒ ආරම්භයේදී මම ඒ ස්ථානයේ ආමේන්. ස්වාමීන් වහන්සේ සියල්ල දන්නවා. හලෙලූයා. අද මම අමුතු කතාවක් බයිබලයෙන් බලන්න යන්නේ උපපති පොතේ 19 වෙනි පරිච්ඡේදය. ලෝක ජීවිතේ ඕගත යම් තීරණයක්. ඒක ඕක බයනක් වුණා. සමහර විට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉද නොදී අපි අපගේ යෝජනාවන් දෙවියන් වහන්සේට කියනවා ඔබ වහන්සේට මේ විදිහට කළ දුන්නා හරි කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්ම හැමතිස්සෙම ඔබ දෙසා විශාලව තිබෙනවා. අපි කියන යෝජනා සමහර විට ස්වාමීන් වහන්සේගේ සමයේ පුංචි වෙනවා. එය අපි පොඩි දෙයකට සෙටල් වෙන්නේ දෙවියන් වහන්සේ බලවත් විශාල දේ අපු දෙසා සූදානම් කළා තියෙන්නේ. ආමේන්. නැගිටින කෙනාට කියන්නේ දෙවියන් වහන්සේගේ කැඳෙවේ විශාල ජීවිතයක් ගත කළා. විශාල ජයග්‍රහණයක් අත්පත් කළා. ආමේන්. ඉතින් විශ්වාස කරනවා ඒක. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ අපෝ කැඳවලා තියෙන්නේ බලවත් දේවල් වලට මිසක් මේ පුංචි දේවල් වලට නෙමෙයි. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ යෝජනා වෙනුවට අපේ යෝජනා ඉදිරිපත් කරන නිසා තමයි අද අපි පුංචි තැන් වල ඉන්නේ. ඉතින් දෙවියන් වහන්සේ මොකද මේ වාලිකේ වෙන්න නෙවෙයි හිසවෙන්න. පාලින්නව ඉහළින් සිටින පිරිසයි. ආමේන්. ඒකව සිටින පිරිස නෙවෙයි සඵලත්වයේ තියෙන පිරිසයි. රෝගීව සිටින පිරිස නෙවෙයි සුවයේ සිටින පිරිසයි. ආමේන්. ඔබ කැඳවේ කර්මකාරී වෙන පිරිස නෙවෙයි උරුමකාරී වෙන පිරිසයි. ආමේන්. කියන්නේ මාව කැඳවේ කර්මකාරී වෙන පිරිස නෙවෙයි උරුමකාරී වෙන පිරිසයි. ආමේන්. උපපති ධර්මයේ 15ක් බලමු. පාළු කල දෙවුනුත්යෝ මේ නුවර අයිතුකමේ නොමදාස්ති නොවන පිරිස නැගිට මේ සිටින නුඹේ භාර්යාවක් නුඹේ දූ දරුවන් දෙදෙනා කැඳවාගෙන යන්නේ කියාන් ලොක් ඉක්මන් කෙරෙව්වේ. මොකද වෙන්නේ දෙවියන් වහන්සේ දැක්ක සොදොම්සා ගොමෝරා කියන ප්‍රදේශයේ ලොකු පාපයක් තියෙනවා. ඒ මා විශාල පාපේ කොතනද කියලා දෙවියන් වහන්සේට බෑ කවුරුත් සොදොම්සා ගොමෝරා ගැන කල්පනා කරා. ඒ ජීවිත පාප ගොඩක් තිබුණා. ඔබ නමස්කාර තිබුණා. මිනිස්යාව නමස්කාර කරනවා. මේ සියල්ලම වඩා බලවත් පාපයක් තමයි ඔව් සමලිංගිකයන් බවට පත් වුණා. දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ස්වාමීන් වහන්සේ තීරණය කළා මේ දේශය විනාශ කරන්න යනවා. මොකද මේ දේශය පැවතුනොත් ඒක මුළු ලෝකෙම ව්‍යාප්ත වෙනවා. ඔබ සමාන කරලා හිතයි ඇයි දෙවියන් වහන්සේ සමහරක් දේශයන් විනාශ කරේ? උන්වහන්සේ දේශයන් විනාශ කරේ පාපය තව ප්‍රචලිත නොවන පිණිසයි. ඉතින් මගේ සහෝදර සහෝදරි ස්වාමීන් වහන්සේ දේවදූත දෙන්නෙක් වෙව්වා. ආබ්‍රහම් දෙවියන් වහන්සේගෙන් අහනවා මීට කලින් කියවලා නැතිනවා. කිනෝ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට තමයි ඉස්සෙල්ලා කියන්නේ මම සොදොම සහ ගොමෝරා විනාශ කරා. ආබ්‍රහම් මෙහත් කාර්කම් කළා අහනවා ස්වාමීනි 50 දෙනෙක් හිටියොත් ඔබ මේ දේශය විනාශ කරනවාද? ස්වාමීන් වහන්සේ කියනවා නැහැ
මම විනාශ කරන්නේ නැහැ. ඒක මට සිද්ධ වෙනවා දැන් විනාශ කරන්න. මොකද 50 දෙනෙක් නැහැ. 45ක් 40ක් 35 25 ස්වාමීනි එක්කෙනෙක් හිටියොත් ඔබ විනාශ කරනවද? ස්වාමීන් වහන්සේ කියනවා එක්කෙනෙක් හිටියොත් මම විනාශ කරන්නේ නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක්වත් නැහැ. ඒ අබ්‍රහම් ලොත්ගේ සහෝදරගේ පුත්‍රයා නිසා ලොත්තික කාලය දෙවියන් වහන්සේට ප්‍රේමයෙන් හිටපු නිසා පසුව ඔහුගේ කැමැත්තට සොදන්සා ගොමෝරා හොයාගෙන ගියා. දෙවියන් වහන්සේ කැමති වුණා අබ්‍රහම් නිසා මේ විනාශ මුඛේ ඉන්න ලොත් සහෝගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනාව බේරන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරි ඔබ හිතනවා නම් ඔබගේ දරුවෝ දෙවියන් වහන්සේ තුල නැහැ, දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා කියලා. යේසුස් වහන්සේගේ නාමයෙන් මම අද මේ උදෑසන කියන්න කැමතියි. ඔබගේ දරුවෝ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. ඔබ නිසා ස්වාමීන් වහන්සේ දේවදූතයෝ දෙන්නෙක් යවන්න ලෑස්ති ඔබගේ දරුවන්ව ගලවන්න, ඔබගේ දරුවන්ගේ නරකාදී ජීවිතේ මුදවන්න. ඔබ නිසා ස්වාමීන් වහන්සේ ලෑස්ති ඔබේ දරුවෝ ඉන්න දේශයට, ඒ දරුවෝ ඉන්න ස්ථානයට යවන්න. මොකද උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා, ඔබට ප්‍රේම කරන නිසා ඔබගේ දරුවන් නැස්ති නොවන පිණිස. එවැනි ප්‍රේමණීය දෙවි කෙනෙක් ඔය ඔබලා. ලෝකෙ කිසි හොදක් තිබුණේ නැහැ. නමුත් ඔහු තීරණය කළා ආබ්‍රහම් නිසා මම ලෝකේ පවුල බේරනවා කියලා. බානුල් කල දෙවියෝ මේ නුවර අයිතුකමින් නුඹ නාස්ති නොවන පිළිස. මේ නුවරේ අයිතුකමින් නුඹ නාස්ති නොවන පිළිස. නැගිට නුඹේ භාර්යාවන් දුවරුන් දෙදෙනා කැඳවාගෙන යන්නේ ලොත් ඉක්නම් කෙරෙව්වා. සමහරක් වෙලාවට අපේ ලොකේෂන් මාරු කරන එක හොඳයි. change the location. අපේ ඉන්න ස්ථානය වෙනස් කරන එක හොඳයි. මොකද සමහරවිට අපි ඉන්න ස්ථානයේ පාපයේ ගැප් කරගෙන තියෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට අත්දකින්න ඕනේ. ඔබ දෙවියන් වහන්සේගේ මෙදීම ඔබට අත්දකින්න ඕනේ. දෙවියන් වහන්සේ ගනුදෙනු පාපයේ තියෙන නිසා ස්වාමීන් වහන්සේ තුල ඡායාග්‍රහණය ඔබගේ ජීවිතයේ තියෙන්නේ. පාපය අත්හරින්න නැත්නම් ඔබ එතනින් අයින් වෙන්න. දෙවියන් වහන්සේ කැමති ඔබට ආශිර්වාද කරන්න, ඔබ මුදවන්න, ඔබගේ ජීවිතයට ඡාය දෙන්න, ඔබ බලවත් ස්ථානයකට පමුණවන්න, ඔබ ඉහළ ස්ථානයකට පමුණවන්න. නමුත් පාපය නිසා ස්වාමීන් වහන්සේ තීරණය ගන්නවා. සමහරවිට අද අපේ ජීවිතේ ආශිර්වාදයක් නැතුව එක විදිහටම ජීවිතේ තියෙන්නේ. යම් ස්ථානයේ තියෙන දෝෂ නිසා, ස්ථානයේ තියෙන පාපය නිසා, ස්ථානයේ තියෙන දෙවියන් වහන්සේ අකමැති දේ නිසා. ස්වාමීන් වහන්සේ කියනවා මෙතනින් අයින් වෙන්න. ඔබගේ බිරිඳ, ඔබගේ දුව දෙන්න අයින් කරගන්න. මොකද මම මේ ස්ථානට දරුණුමක් දෙන්නේ. ඊට පස්සේ පුදුනේ ඔහු ප්‍රමාද වුණු කලෙහි ස්වාමීන් වහන්සේ කෙරේ ඇති දයාව නිසා ඒ මිනිසෝගේ අතද, ඔහුගේ භාර්යාවගේ අතද, ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අතද අල්වාගෙන ඔහු ගෙන ගොස් නුවරින් පිටතට සිටියෝය. බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය, ඒ උන්වහන්සේගේ දයාව. උන්වහන්සේ කියනවා මේ මිනිස්සු ප්‍රමාදයි පසුතැවිල්ලට, මිනිස්සු ප්‍රමාදයි ගැලවීමට, මිනිස්සු ප්‍රමාදයි දෙවියන් වහන්සේගේ කීමට කීකරුවෙන්න. ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අල්ලගෙන මේ දෙවියන් දෙන්නා ලොක්කල් භාගයාවත් එක්කෙනෙක් ගන්නවා, දුවල දෙන්නා එක්කෙනෙක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? වේගෙන් නුවරින් එළියට ගෙනියනවා. ස්වාමීන් වහන්සේ මේ වචනය දෙන්නේ ඔබව අල්ලගෙන ඔබ ඉන්න ස්ථානින් වෙන ස්ථානයකට ගෙනියන පිණිසයි. ඔබගේ මනස, ඔබගේ ආකල්පය, ඔබගේ ඇටිටියුඩ් වෙනස් කරලා වෙන ස්ථානයකට ගෙනියන පිණිසයි. මම මේ නොවැම්බර් මාසයේ හඳුන්වන්නේ එලිවේටඩ් මාස. ඒ කියන්නේ උසස් වෙන්නව මාසයක්. අපි මෙතන ධූලි කසලා දාලා අපි නැගිටි සිටින්න ඕනේ ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා. ආමෙන්. සෙනෙහවන්ත සහෝදර සහෝදරි මම ඔබට කියනවා ස්වාමීන් වහන්සේ ලෑස්ති ඔබව ගෙන යන්න ඊළ ස්ථානයකට. උන්වහන්සේ සමට අපි ප්‍රමාදයි. ඒවරේ පසුතැවිලි ප්‍රමාදයි.
කීදෙනෙක් යාඥාවට ප්‍රමාණද? කීදෙනෙක් දේ වචනයට ප්‍රමාණද? මේ වෙලාවේ දෙවියන් දෙන්න ඉක්මන් කරනවා. මේ නාස්ති නොවන පිණිස මේ අපායෙන් නැත්නම් මේ නරකාගේ මේ පාපිෂ්ඨ ස්ථානේ ඔබව එළියට දාන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔවුන් පිළිදේ දෙවියන්ගේ ප්‍රේමය නිසා ඔව් පිටතට ගෙන කලහි උන්වහන්සේ කතා කළා. නොබේ ප්‍රාණය ගලවන්න දුවපන්න. මේ ස්ථානයේදී අපිට අනතුරු වැගවීමක් තියෙනවා. ඒ වගේම අපිට විධානයක් දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. warning and instructions. මොකක්ද මෙතන දෙන්නේ? ඔව් පිටතට ගෙන කලේ උන්වහන්සේ කතා කොට නොබේ ප්‍රාණය ගලවා ගන්න දුවන්න. සමහර වෙලාවට අපිට සිදු වෙනවා අපි ඉන්න තැනින් දුවන්නේ. මොකද අපි එතන හිටියොත් අපි ලොකු අමාරුවල් වලට වැටෙන්න පුළුවන්. කවදුරටත් උතන හිටියොත් ඒ අයගේ තියෙන දුෂ්ටකම නිසා, ඒ අයගේ තියෙන පාපය නිසා, ඒ අයගේ තියෙන ස්වභාවය නිසා අපි ගිරට වෙන්න පුළුවන්. දුවන්න. සරිමත් සහෝදර සහෝදරී මට මතකයි අපේ කාමරේ ගියා විවාහ වෙන්න ඉස්සෙල්ලා. ඒ ස්ථාන මම ඉන්නකොට මම හිටියේ තව පිරිසක්. ඒ එක්කෙනෙක් හිටියා හැමතිස්සෙම විවේචනය. හැමතිස්සෙම දෝෂාරෝපණය. හැමතිස්සෙම මොකක් හරි දෙයක් එයා කතා කරනවා. ඒ මනුස්සයාව නෑ ප්‍රීතිමත් වචනයක්. ඒ මනුස්සයාව නෑ නැගිටීමේ පිපිදීමේ වචනයක්. හැමතිස්සෙම ඉතින් මගේ මනුස්සයෙක් චව් චව් කියලා. ගෙදරින් යනකොට චව් චව්. දොස්තර හොඳයි දෙන්නේ. එක මනුස්සයෙක් ඉන්නවා. ඔය හරියන්නේ වැඩක් නැහැ. මේ නේද ගිලෙන්නේ නෝ. අපි නම් පැනලා දෙන්න. ඔය හරියන්නේ නැහැ. මම මේ මනුස්සයෙක් චව් චව් කියලා. ඒක හේතුව කෙස්සම නෙගටිව්. ඉතින් මම හිතුවා මේ මනුස්සයා වෙනස් කළා. මම හිතුවා මේ මනුස්සයා ගලවා. මම හිතුවා යන්දලා මේ මනුස්සයා ටිකකාලයක් යනකොට මම දන්නේම නැතුව මගේ කටෙන් මෙතන පිට වෙන ගත්තේ ඔක හරියන්නේ. මගේ කටෙන්ම චෝදනාව, මගේ කටෙන්ම විවේචනය, අඩුපාඩු. ස්වාමීන් වහන්සේ කිව්වා දුවන්න වෙන්නේ කාමරේ අතහැරලා යන්න. මොකද මේ මනුස්සයාගේ ස්වභාවය තවදුරටත් හිටියොත් ඔබගේ ස්වභාවය බබලපත් වෙනවා. ඒකයි ලොත් දෙවියන් වහන්සේ කිව්වේ මේ දේශේ පැනලා යන්න. දුවන්න. මොකද මේ ස්වභාවය නුඹලට එන්න පුළුවන්. මගේ සහෝදරේ ස්වභාවයේ පාපය එතරම්ම දරුණුයි. මෙයා ඕනොත් වඩා කාලයක් මෙතන හිටියා. ඇයිද උන්නේ? ආබ්‍රහම් එක දවසක් කිව්වා ඔබයි මමයි වෙනස් වෙන්නේ. මොකද ඔබගේ සේවකෙ මගේ සේවකෙ විතරම රණ්ඩු වෙනවා. ඔබ තීරණය කරන් කොයි පැත්තටද යන්නේ? ලොක් මොකද කරේ? හොඳට බැලුවා හතර පැත්තම. කොළ පාටට පේන පැත්ත තෝරගෙන කිව්වා මට ඒ දේශේ යන්න. සමහර ඔබගේ ඇස්වල පේන කොළ ඉදිරියේ විනාශ මුඛයක් වෙන්න පුළුවන්. ඔහු තෝරගත්ත සොදසා ගොමෝරාව උන්වහන්සේ ලෝදිය දාලා විනාශ කරන්න දැන් ලෑස්ති වෙනවා. නමුත් ආබ්‍රහම්ට දෙවෙනවා සිදුවා ඔහුගේ පැත්ත තෝරගත්තනේ. ඒ කියන්නේ අනිත් පැත්ත ඔක්කොම නිසායි. නමුත් ඒක මම නොවන කිරියෙන් පැණි නිතරම දේශයක් බවපත් කරනවා. ඔබගේ ඇස්වලට පේන දේ සරුයි කියන දේ සමාන විනාශ මුඛයක් වෙන්න පුළුවන්. නමුත් සෙනෙහවන්ත සහෝදරී දෙවියන් වහන්සේ විසින් යෝජනා කරන පෙන්වන ස්ථානය සම්ලක්වය, සුවය, සමාදානය, ආශිර්වාදය ඇතිදෙන්නේ. ඒකට හේතුව දේශය නෙමෙයි ඔබට සමෘද්ධිය දෙන්නේ ආශ පොළොව මැව් දෙවියන් වහන්සේ. උන්වහන්සේ දේශ බලන්න උන්වහන්සේ ඔබට ජය දෙන්න. ආමේන්. හලෙලූයා. ඉතින් මේ ස්ථානේ මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රාණි ගලවන්න ගලවා ගන්න පිණිස දුවන්න. රැඳෙන්න එපා. දුවන්න. හිතියොත් ඔබ නාස්ති වෙනවා. හිතියොත් ඔබ මේ ස්වභාවය දරනවා. ඔබ දුවන්න. හලෙලූයා. ආපසු දුවන්න. පළවෙනි එක මොකද කියන්නේ? ප්‍රාණි ගලවා ගන්න දුවන්න. අය කියන්නේ
ආපසු නොබලන්න. පිටිපස්ස බලන්න එපා. පිටිපස්ස බැලුවොත් භයානක දේවල්. පාවතුමා ලස්සන කතාවක් තියෙනවා. මම එකක් කරමි. එනම් පිටිපස්ස තියෙන දේ මතක නැතිකොට ඉදිරිය බලා මම යමි. තාම මම අල්ලගත්තයි නොසිතමි. නමුත් යමක් පිණිස ස්වාමීන් වහන්සේ මා අල්ලගත්තද ඒ අල්ලන්නට මම වීර්යය කරමි. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි හැමෝම සභාවට ආවේ යම් බලාපොරොත්තු. ජය ලැබෙන්නේ සුවය ලැබෙන්නේ. සමහර සුවය ලැබෙනවා සමහර ජය ලැබෙනවා. නමුත් ඊට වඩා දෙයකට දෙවියන් වහන්සේ භූමියේ ස්ථාන දෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපය ඔබ දාරන්න ඕනේ. සමහරට අපි ආවේ ගේ හදාගන්න. සමහර කාලට අපි ආවේ රෝගී සුව කරගන්න. සමහර කාලට අපි ආවේ අපේ ප්‍රශ්න විසඳ ගන්න. සමහර කාලට අපි ආවේ රැකියාව විරැකියාව හිටියේ රැකියාවක් ලබා ගන්න අපිට. සමහර විට ආවේ ගෙදර සමාදානය ඇති වෙන පිණිස. නමුත් මගේ සහෝදරේ සහෝදරි දෙවියන් වහන්සේ ඒ දේ දෙන ගමන් ඔබට ආශිර්වාද කරනවා එක දෙයකට. ඒ තමයි උන්වහන්සේගේ ස්වභාවය ඔබ දරන පිණිස. උන්වහන්සේගේ ස්වරූපය ඔබ දරන පිණිසයි. ඉතින් පාවුතුමා කියනවා මම අල්ලගත්තයි නොසිතමි. මොනවද? ඔව් බලාපොරොත්තු වෙච්ච දේ. මට ලැබුණයි නොසිතමි. නමුත් එකක් කරමි. උන්වහන්සේ මාව අල්ලගත්තේ මාව උන්වහන්සේගේ ස්මාර්තටපත් කරන්න නම් මම ඒක අල්ලන්න වීර්යය කරනවා. ආමේන්. ඔබ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ සම්පූර්ණ වෙනකොට දෙවියන් වහන්සේගේ කරුණාව ඔබගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ. ආමේන්. හලෙලූයා. ඉතින් මෙතන අපි කරන ප්‍රාණය ගලවන්න අපි දුවන්න ඕනේ. ආපසු නොබලන්න. පිටිපස්සේ බැලුව නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨ රණශූරියා දෙවනිය වුණා. මුලින්ම තුන්වෙනිය වුණා. පස්සේ යම් සිද්ධියක් නිසා දෙවනිය වුණා. කවුද? සුසාන්තිකා ජයසිංහ ඔබට දන්නවා. මොකද මේ? ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ කාන්තාවට වඩා වේගයක් තියෙන වෙලාව තියෙන කාන්තාවක් තමයි සුසාන්තිකා ජයසිංහ. දුවන ගමන් මොකද කරේ? පිටිපස්ස බැලුවා. අනිත් පැත්තෙන් දකුණු පැත්තෙන් පිටිපස්ස බැලුවා. අනිත් පැත්තේ ඕස්ට්‍රේලියාවේ කාන්තාව ඇවිස්සර කරා. ඇයට ගෝල්ඩන් පදක්කම ගන්න තිබුණා. රාත් පදක්කම. මොකද විදියකට සීමා වුණා. මොනිකා තමයි පළවෙනි උනේ. පස්සේ ආ පිළිගත්තා යා ඩ්‍රග්ස් ගත්තා කියලා. ඊට පස්සේ මොකද කරේ? දෙවනිය පළවෙනිය වුණා. තුන්වෙනිය දෙවනිය වුණා. අද සුසාන්තිකා ගෝල්ඩන් පදක්කම ගන්න ජීවිකාරිය. හැබැයි මේවා. නමුත් ඇය පිටිපස්ස බැලුව නිසා ඇයට අවාසියක් වුණා. ඊදෙනෙක් වාහනේ ලෝනවා. good. ඔබගේ ඉස්සරහා වාහනේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩිනම ඔබගේ ඉස්සරහා මොළේම තියෙන්නේ මොකක්ද? ලොකු වීදුරු. කීදෙනෙක් ඔබ බලන ගම අර චුට්ටි වීදුරු කෑල්ල දිහා බලනවද? පිටිපස්සේ මොනවද එන්නේ? පිටිපස්සේ මොනවද එන්නේ? පිටිපස්සේ මොනවද එන්නේ? අපේ ජීවිතේ තියෙන දෙවෙනි විශාල දෙයක් අපිට වෙනන දෙදී අපි බලන්නේ මර පොඩි වීදුරු. සිටිමත් සහෝදර සහෝදරි දෙවෙනි මාසකෝ කැඳේ ඉදිරිය බලාගෙන යන පිටිපස්ස තියෙන දේ මතක නැතිකොට ඉදිරිය බලාගෙන යන්න. අද අපි මේ පිටිපස්ස තියෙන දේ තමයි අපිව ඉදිරියට ගෙන යන්නේ නැත්තේ. පිටිපස්ස තියෙන දේ අපිව විනාශ කරනවා. නාස්ති කරනවා. ඒක වෙලා ඉවරයි. ආයෙ ගෙනලා තමයි යන්න එපා. ඒක ආයෙ වෙනස් කරන්න බෑ. මොකද ඒක වෙලා ඉවරයි. ඒක past tense. අතීත කාල. වැදගත් ඔබ ගන්න තීරණේ වර්තමානයේ අනාගතයේ ඔබට ජය ලැබෙයි. අතීතේ අපි පාඩම් ඉගෙන ගන්න පුළුවන්. මෙන්න පිටිපස්සේ රැඳෙන්න එපා. පිටිපස්සේ ජීවත් වෙන්න එපා. ඉස්සරහට යන්න. ආපස්සට ඉස්සරහ කරනවා. ආපස්සට නවලන්න. පිටිපස්සේ මොනවද තියෙන්නේ? ලෝකේ රසය. අපි ගීතිකාවක් කියනවා. කුරුස් පෙනේ ලොව පිටිපස්සේ කුරුස් පෙනේ. මේ සිංහලෙන් එක කියනකොට ඒක තියෙන්නේ ලෝකෙ පිටිපස්සේ තමයි කුරුස් තියෙන්නේ කියලා. මොකද ඉංග්‍රීසි එක පැහැදිලි. I have decided to follow Jesus. I have decided
to follow Jesus. I have decided to follow Jesus. No turning back, no turning back. The world behind me, the cross before me. Hallelujah. ලෝකෙ පිටිපස්සේ නමුත් කුරුසේ ඉදිරියේ. ඉතින් ඉදිරියෙන් කියන වචනේ දාන්නේ නැතුව සිංහල ගීතිකාවේ කියනවා ලෝක පිටිපස්සේ කුරුසේ පේන්නේ. ඇහැදින්නේ. ලෝකෙ පිටිපස්සේ කුරුසේ නැහැ. ලෝක පිටිපස්සේ ඉදිරියෙන් කුරුසේ. කියලා කියන්න ඕන වෙනකොට අපි සිංගීතිකාව හදලා තියෙන්නේ ලෝක පිටිපස්සේ කුරුසේ පේන්නේ. එහෙම නැත්නම් කියන්නේ ලෝක පිටිපස්සේ නමුත් කුරුසේ පේන්නේ. සේවක සහෝදර සහෝදරි ලෝක පිටිපස්සේ ඔබ අත්දැකපු ජීවිතේ ඔබ ජීවත් වෙච්ච ජීවිතේ ඒ ආමේ ජීවිතේ ඒ ගත ජීවිතේ සමහරවිට ලස්සනයි කියපු ජීවිතේ ඒක දැන් පිටිපස්සේ දැන් ස්වාමීන් වහන්සේගේ කුරුසිය පේනවා අපිට. ඒ කුරුසිය යමෙක් මාපස්සේ ඉන්නේ තමාගේ කුරුසිය අරගෙන ඉන්නේ කියලා කිව්වා. මොකද තමාගේ කුරුසිය කියන්නේ දිනපතා අපේ මානසික මැරිලා ක්‍රිස්තුස් වහන්සේ දෙසා ජීවත් වීම. ආමේන්. ඉතින් මෙතන සඳහන් කරනවා ආපසු නොබලන්න. සමහර කෙනෙක් කියනවා ඉස්සර මම පැහැදුණා යම් කරනවා. ඉස්සර දෙවෙනස් මාවරගෙන පාවිච්චි කරා. ඉස්සර මම සුභාරංචි සේවය අම්මෝ පුදුම සේවයක් කරේ. වැඩන්නේ. ඉස්සර අද මොකද කරන්නේ? දැන් මොනවද කරන්නේ? මම එක දෙයක් කියන්නම් ඔබට. අද කරන යාඥාවේ ප්‍රතිඵලය හෙට හම්බ වෙනවා. එනිසා අද දෙවියන් වහන්සේව පස්පස් යන්න. අද දෙවියන් වහන්සේ එවගේ ඔබ ගන්න තීරණවලදී ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන ගන්න. පිටිපස්ස තීරණ බලන්න එපා. අපසු බලන්න එපා. තුන්වෙනි කාරණේ තමයි නාස්ති නොවන පිණිස කන්දර දුවන්න. මොනවද කියන්නේ? නාස්ති නොවන පිණිස කන්දර දුවන්න. කොහෙද මේ කන්ද කියන්නේ? කන්ද කියන්නේ යාඥා. ඊටාලි 24 සඳහන් කරනවා ස්වාමීන් වහන්සේගේ කන්දර නගින්නේ කවුද? පවිත්‍ර ආත්ම පවිත්‍ර සිටිනාය. සිනමද සහෝදර සහෝදරි අපි නාස්ති වෙනවා සමභූමියේ හිටියොත්. negotiation land එකේ හිටියොත්. reasons කතා කරන තැන හිටියොත්. සමහරවිට අපි ඉන්නේ සමභූමියේ. විවාද කරන්න නොවේ ඔබ තියෙන්නේ දුවන්ට යාඥා කරන්න නාස්ති නොවන පිණිස. යාඥා කරන මනුෂ්‍යයා නාස්ති වෙන්නේ. යාඥා කරන මනුෂ්‍යයා ස්වාමීන් වහන්සේගේ කන්දර නගින මනුෂ්‍යයා ආශිර්වාද ලබනවා. ඔව් නාස්ති වෙන්නේ. මම කියන්නේ ඔබ කී දෙනෙක් යාඥා කරනවද කියලා. ඒ සමහරක් මිනිස්සු අපාරතාවයටපත් වෙනවා. අපේ බොරු කියන්නේ යාඥා කරන කෙනෙක් ඉන්නවා. ඒකේ ජීවිතේ ජයග්‍රහණය. යාඥා කරනකොට කාදු පහ වෙනවා කියලා බයිබලයේ සඳහන් කරනවා. ඔව් යාඥා කරන මනුෂ්‍යයා ජීවිතේ ජය ගන්නවා. මොකක්ද මේ යාඥාව කියන්නේ? යාඥාව කියන්නේ සාකච්ඡා කරනවා. කාතිකද සර්ව බලදාත් දෙවියන් වහන්සේ. අපි මම භාෂා ශාන්තික කතා කරන එක යාඥාව. Masih sesilurit kata dia. Ekani kata. Ekani සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. පංගුකාරකමක් තියෙනවා. දැන් අපි ඕනේ දේවල් පදලියුවොත් ඔබේ ආඥාවක් වෙන්නේ නැහැ. ඒක ආඥාවක් වෙන්නේ. අපි ධර්මිෂ්ඨ බෙදා ගන්න කල ස්වාමීන් වහන්සේගේ දූතයේ වචන අරගෙන දෙවියන් වහන්සේට අපි කියනවා. තව ආඥාවක් තමයි අපි දෙවියන් වහන්සේට කණ්ඩායම් ස්වාමීන් වහන්සේ කියනවා මෙතන නාස්ති නොවන පිණිස මොකද කියන්නේ? යාඥා කරන්න. කම්පලුව. කවුද දෙසට මගේ අසසෝන්නේ මට උපකාර බැමිනේ අහස් පොළොව මම දෙවියන් වහන්සේ. යසය 40 මොනසනා ස්වාමීන් වහන්සේ දෙස බලන මනුෂ්‍ය රාජ්‍යයේ පිළියෙල දකිනවා. යාඥා කරන
මිනිසයා ජය ගන්නවා. යේසුස් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. අනිත් පැත්තේ මුල් වහන්සේ දෙවියන් වහන්සේ. නමුත් යා අමතක කරේ නෑ රැට යාඥා කරා. සමහරවිට එහි වෙනකන් යාඥා කරා. උන්වහන්සේ නිරාරෝ දවස් 4ක් හිටියා. උන්වහන්සේ යාඥා කරා. ගෝලයට යන්න කියලා උන්වහන්සේ යාඥා කළා. ඒකයි උන්වහන්සේගේ ජීවිතේ ජයදී. ස්වාමීන් වහන්සේ ඒක අවස්ථාවේ ධර්මශක් වෙලා උන්වහන්සේගේ පියාණන් වහන්සේ දෙවියන්ස් කියනවා මේ වාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මොහුට ඇහුම්කම් දෙන්න. ඇයි? ඔහු යාඥා කරන කෙනෙක්. කන්දර නගින කෙනෙක්. ඔබට මොන කවුරු හරි ඔබට ඇහුම්කම් දෙනවා. ඉතින් යාඥා කරා. ඔවුන් සුදෙවනස්ගේ දූතය ඇවිත් ඔබ සූචනා කරනවා ඔබට ඇහුම්කම් දෙන්න පිණිස. ඔබ යාඥා නොකර වැඩ කරන්න ඔබ අනා ගන්නවා අවුල් කරගන්නවා. මතක තියාගන්න තීරණය ගන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ යාඥා. ගෝලයේ 12 දෙනෙක් තෝරා ඉස්සෙල්ලා දවස් 40ක් යාඥා කළා. යාඥා කළේ පස්සේ දෙවියන් වහන්සේ කියනවා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොකේ මම ප්‍රසන්න වෙමි. ඒ ගෝලෙත් එක කන්දට අපෝ කියන මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා මොකට යොමුකම් දෙයි. කොහොමද පේත්‍රොස් හැදුවේ ගෙවල් තුනක් හදලා දෙන්න දුන්නා. ඒ කතා කරන එක නතර කරා. ඔබ යාඥා කරන්නේ නැහැ. ඔබ කියනවා මම යාඥා කරනවා. ආමේන්. යාඥා කරන මාර්ගය කියන යෝජනා සඵල වෙනවා. ඔබේ මොකෙන් පිට වෙන වචනේ ස්ථිර වෙනවා. හලෙලූයා. ඔබ සේවකෙක් වෙන්න පුළුවන්. ඔබගේ ස්වාමියා ඔබට වඩා උසස් වෙන්න පුළුවන්. නමුත් ඔබ යාඥා කරන මාර්ගයක් නම් ස්වාමියා ඔබව ස්වාමියා කරගෙන ඔබ සේවකයා වෙනවා. ඔගේ තනතුරේ නෝ ස්වාමියා. නමුත් ඔබයි රියැලිටි එක තුළ ස්වාමියා. යෝසප් පොතිපර්ගේ ගෙදරියා. යෝසප් දෙවියන් වහන්සේව සොයපු මිනිසෙක්. ඔව් දෙවියන් වහන්සේගේ මූණ සොයපු මිනිසෙක්. යාඥා කරපු මිනිසෙක්. පොතිපර් ඒ නිවසේ අධිපතියා. යෝසප් වහලෙක්. නමුත් ඔහු යතුරු ඔක්කොම දීලා කියනවා. ඔබට ඕන විදිහට වැඩ කරා. මම කිසි දෙයක් හොයන්න බලන්නේ. මොකද ඔහු දැක්කා. යාඥා කරන මිනිසයා සමග දෙවියන් වහන්සේ ඉන්නවා. ඉතින් මගේ සහෝදරයා කම්දන දුවන්ත ස්වාමීන් වහන්සේ දෙකට දුවන. මම රහසක් කියනවා. මම තුනාමාක් නෙවෙයි. ඒ නැගිටලා යාඥා කරලා මට ජය දෙනවා. නිින්ද ගියදාට යක්ෂයා බුෆේස් ලෑස්ති කළා තිනවා කන්න ඕනද ප්‍රශ්න ඔළුවක. නමුත් යාඥා කරන දාට මට ජයග්‍රහණ දෙවියන් වහන්සේගේ දූතයෝ සූදානම් කරනවා. හලෙලූයා. යාඥාව නැති ජීවිතේ හරියට හබලක් නැති ඔරුවක් එක්ක ගඟට ආපු මිනිහෙක් වගේ. යාඥාව තියෙනවා ඔය යන දිශාව ඔබට මායින් කරගෙන යන්න පුළුවන්. හබලක් නැති ඔරුවක් ගත්තම ඔබ වතුර පාට ගන්න යනවා. ඒව නැත්නම් කැරකි යනවා. මොකද හබලක් එක්ක ඔරුව ගත්තම ඔබට ඕන දිශාවට යන්න පුළුවන්. යාඥාව ඇති ජීවිතේ ස්වාමීන්ගේ කන්දර නගින ජීවිතේ ඔහු යන දර්ශනේ ඔහු ආවට ගියට නෙමෙයි ඔහු යන ඉලක්කයක් කරා ඒ ඉලක්කයට ඔහු සම්ප්‍රාප්ත වෙනවා. හලෙලූයා. Our own understanding brings poverty. බලන්න ඊළඟ පාඩේ. එවිට ලොත් දැන් දෙවියන් වහන්සේගේ දූතයෙක් කියන කන්දර දුවන්න. මිනිස්සේ යෝජනාවක් කරනවා. එවිට ලොත් අනේ මගේ ස්වාමීනි එසේ නොවේවා. මොනවද නොවේවද? කන්දර නගින්න එපා බෑ. මම දැන් වයසයි මගේ දඩි සමාරුයි. අපිට යාඥා කරන්න බෑ. ආතුරයිටිස්. ඔබ ආතුරයිටිස් කියන්නේ යාඥා කරනවා නම් ඔබ හැමදාම ආතුරයිටිස්. නමුත් මගේ සහෝදරී ආතුරයිටිස් එක්ක ඔබ දඩ ගන්න නැගිටිනකොට ඔබගේ ආතුරයිටිස් ඉවරයි. දෙවියන් වහන්සේගේ කරුණාව තියෙනවා. හලෙලූයා. සිරිවත් සහෝදර මිස්ටර් සලක දෙවියෝ අනේ මගේ ස්වාමීනි එසේ නොවේව මෙන්න බැලුව මැනවි. ඔබගේ මේ කරුණාවට ඔබ ඉදිරියේ කරුණාව ලැබී තිබේ. ඔව් දන්නවා
ඔහුට කරුණාව දෙවියන් වහන්සේගෙන් තියෙනවා කියලා. ඒක නිසා ආයෙත් ප්‍රයෝජන ගන්න. Sometimes we feel we have grace of God, so we intend to do what we want to do. Grace of God is for what God wants to do, so that you will be blessed. අපි සමහර වෙලාවට කරුණාව තියෙන නිසා ඒ කරුණාවෙන් ආයිත් ප්‍රයෝජන ගන්නවා අපිට ඕන දේ කරගන්න. ඒ කරුණාව තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබ බලාපොරොත්තු වෙන ස්ථානයට පමුණුවන පිණිසයි. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට තියෙන්නේ උන්වහන්සේ ඔබ දෙසා සූදානම් කරපු ඒ අනර්ථ ජයග්‍රහ ජීවිතයට ඔබව පමුණුවන පිණිසයි. නැත්නම් ඔබ පාපයට පමුණුවන පිණිස නොවේ. මේ ස්ථාන සඳහන් කරනවා ඒ විදිහට අනේ මගේ ස්වාමිනී එසේ නොවේවා. මොනවද වෙන්නේ මගේ? ඔබගේ කැමැත්ත නොව මගේ කැමැත්ත වේවා. එසේ නොවේවා කියන්නේ මට ඔබගේ කැමැත්ත කරන්න බෑ. යේසුස් වහන්සේ ගෙත්සමනේ කිව්වේ මොකද්ද? මේක අමාරුයි. පුළුවන් නම් අයින් කරන්න. ඒත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. අපි අපේ කැමැත්ත කරන්න නොවේ දෙවියන් වහන්සේ අපෝ කියන්නේ. අපි ආවේ සභාවට සමහර වියත්තරක් හදාගන්න යාඥා කළ සුවේ ලබන්න ඒක අපේ කැමැත්ත. නමුත් දැන් ස්වාමීන් වහන්සේ යමක් පිස ඔබ අල්ලගත්තද ඒ දේ අල්ලන්න වීර්ය කරන්න. ඒ විදිහට ඔබට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේත් ඔබට දෙනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච දේ දෙවියන් වහන්සේ දෙනවා. ආමේන්. මෙස්සන්සලා කරනවා. මෙන්න බැලුව මැනවි. ඔබගේ මේ කරුවට ඔබේ ක්‍රියේ කරුණාව ලැබී තිබේ. මාගේ ප්‍රාණිය ආරක්ෂා කිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණා කළසේක. මට කන්දර පලා යන්නට නොපුරුවද. පාස්ටර් මට යාඥා කරන්න බෑ. පාස්ටර් දන්නේ මම ඉන්න සිටුේෂන් එක. පාස්ටර් දන්නේ මම ඉන්න ස්ථානේ. එතන යාඥා කරන්න පුළුවන් දැනක් නෙමෙයි. මගේ දෙවියන් විතරම කියන දේ තියෙනවා. ඔබ යාඥා කරන්න බැරිද? ඒ ස්ථානේ අවුල්ද? වොෂ්රූම් එක හොඳට හොදලා ජේසුස් කියන්නේ මෙතන බලන්න එපා මගේ හිත බලන්න කියලා එතනින් යාඥා කරා. ඔබ දැන් එතනින් යාඥා කරන්නේ. ඒ විවාහ වෙන්න ප්‍රතිවි. සම්මාන ප්‍රශ්නයට තිබුණා. සභාවට එන්න විදියක් නැහැ. ඊවල වලින් බලපෑම. ඔවුන් ඉච්ඡ වෙන ස්ථානෙකට නමස්කාරය. වෙනම නමස්කාරය. ඒ ස්වාමීන් වහන්සේගේ නමස්කාරය නෙවෙයි. ඒ සහෝදර සහෝදරියන් හැමදීචි. ඒ අය මොකද කරන්නේ? පැකාගේ කරන ටොයිලට් එක හොදලා. හොදලා ඔක්කොම කරලා. යා සෝදරියක උදාලා ඒක යටි දෙර්මෙත්‍ර කරගත්තා. විපාසාව ඔබව ඉහළ තැනකට ගෙනියනවා. දෙවියන් වහන්සේගේ කන්දට සොයන්නේ එක ඉහළ තැනකට. අද ඇයට රජ මැදුරක් වගේ තැනක් තියෙනවා දෙවියන් වහන්සේගේ බොනසුවේ. හලෙලූයා. මගේ සහෝදරය සහෝදරි ඕන කෙනෙකුට කියන දේ තමයි. ඔබට යාඥා කරන තැනක් නැත්තම් ටොයිලට් එකට යන්න. සෙනෙහවන්ත සහෝදරය සහෝදරි ස්වාමීන් වහන්සේගේ කන්ද හොයන්න. කන්ද හොයන මනුෂ්‍යයා ජීවිතේ ජය ගන්නවා. නොදී මනුෂ්‍යයා කියනවා මට කන්දර පලා යන්න නොපුරුවන. සමහර විට මට නපුර පැමිණීමෙන් මරණය සිදු වෙයි. මේ මිනිහා දෙවියන් වහන්සේලා වඩා දේවල් දන්නවා. මේ දේශයටම ඕව මැරෙන්න යනකොට ගලවන්න ආපු දේවදූතයන්ට මේ මනුෂ්‍යයා කියනවා මට හිතන්න යන්න බෑ. ඊට ඉස්සෙල්ලා විනාශය පැමිණෙන්න පුළුවන්. අනේ දෙවියන් වහන්සේ දන්නවා සියල්ල. ඔබට විනාශ වෙන්නේ ඉස්සෙල්ලා බයිබලයේ සඳහන් කරනවා එක ධර්මිෂ්ඨ කිටියොත් විනාශ කරනවාද කියවම දෙවියන් වහන්සේ කිව්වා අප්‍රාප්ත නෑ. ඔබගේ පවුලේ එක්කෙනෙක් ගැලවීම ලබලා තිනවා නම් ඒ පවුල දෙවියන් වහන්සේ ගලවන්නේ. මොන හිතුවක්කාර වුණත් මොන අකීකරුණත් මොන මුරණ්ඩ වුණත් ඔබ නිසා ඒ ගැටල ගැලවීම ලබනවා. ඔබ නිසා ඒ ගෙදරට සැනසීම දෙනවා. ඒගොල්ලෝ හිතන එකලගේ රැකියාව කියලා. ඒගොල්ලෝ හිතන එකලගේ රස්සාව. ඒගොල්ලෝ හිතන එකලගේ නුවණ. ඒගොල්ලෝ නෑ ඔබ නිසා. ඔබේ ගෙදර සුවේ තියෙන්නේ. කියන්නේ මම නිසා. යේසුස් වහන්සේගේ කරුණාව මගේ ගෙදර දරු පවුල් සියලු දෙනාට තියෙනවා. අන්තිමට මට යන්නේ පොප් කියලා. මම නිසා. මගේ ගෙදරට ජය තියෙනවා.
ළඟින් ඉන්න කෙනා අහන්න ඔබ යාඥා කරනවද? දවසක් හොඳ යහපත් සිකියුරිටි මිනිස්සේ ආරක්ෂක මිනිස්සෙක් හිටියා. අවුරුදු ගාණක් සේවය කරා. මේ මිනිස්යාගේ කම්පැනි බෙන්ස් තමයි විකුණා. මේ මිනිස්යා කිව්වා මොරකර සේවය කරා. මේ මිනිස්සු හැමදාම රැඳ පිටා. දවසක් හීනයක් දකිනවා. ඒ හීන තමයි ඒ බෙන්ස් එකේ වාහනේ අරගෙන සර් යනකොට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ජීවිත ඔක්කොම විනාශ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ? මිනිස්සු මොකද කරේ? බොස් අනියර හීනයක් දැක්කා. අද තමයි සිකියුරිටි කියලා. එයාලා දෙන්නේ නිදි මරාගෙන වාහන ටික ආරක්ෂා කරලා මම හීනියක් දැක්කා. ඒ හීනේ හැටියට ඔබතුමායි නෝනයි දරුවයි තුන්දෙනාම විනාශ වෙන ඇක්සිඩන්ට් වෙලා එකින්ද යන්න එපා. හැබැයි මේ බොස්ට යන්න ඕනේ මේ ස්ථානට. ෆයිල් එකක් එක්ක යන්න තියෙනවා. ඉතින් යා මොකද කරේ? පිස්සු කියලා. ඉන්නද වයිෆ් කිව්වා. මොකක්ද? ඊට පස්සේ මොකද කරේ? එයාගේ ඩ්‍රයිවර්ට අඳගාලා ෆයිල් එක දීලා ඉතින් මේ ෆයිල් එක ආවත් දැන් කියලා දෙන්න. ඒ මිනිස්සයා එළවගෙන යනකොට ඒ කියපුස්ත වෙලාවටම ඇක්සිඩන්ට් එක වෙලා පිටිපස්ස ගන්න දෙයක් නැති වෙන්න. හැබැයි ඩ්‍රයිවර් ඉස්පිතාලේ ගිහලා දෙන්නා උදේ ඉස්සරහ ඇක්සිඩන්ට් එක වෙන්නේ කාර් එකේ මැද හරියට. සාමාන්‍යයෙන් බොස් එයාගේ වයිෆ් එකයි එයායි දරුවා යන්නේ පිටපස්සේ. ඉතින් යා ෆයිල් එක යවුවා සේවකයා. ඇක්සිඩන්ට් වුණා බරපතලයි නමුත් සුවවලා ගෙදර ආවා. සර් කිව්වා thank you. අපේ ජීවිතේ දේරුවා. හැබැයි මම අවස්ථාව වෙනස් කරනවා. මොකද අර නිදා ගන්න නෙමෙයි මම වඩ ජොබ් දෙන්නේ. ඔය නිදා ගැනීම මට ආශිර්වාදයක් වුණා. ඊට පස්සේ මේ මිනිහට දිවා කාලේ ජොබ් එකක් දුන්නා. සිකියුරිටි එක කරන්න නැතුව සුපර්වයිසර් කෙනෙක් වෙයි වාහන ඔක්කොම අංගනේ බලාගෙන ගියාගෙන. දවල් කාලෙට. මගේ සහෝදරී යාඥා කරන්න ඇවිල්ලා දේවයන් වලට ඇවිල්ලා නිින්ද යන මිනිසුන්ට ඒ වටිනා ආශිර්වාදය හම්බ වෙයි. ඒ දේවදාසයාගේ අතින් ප්‍රකාශ කළා වූ ඒ මිදීම ඒ ආලේපය අතපසු වෙන්න පුළුවන්. හේතුව ඔහු නිින්ද නිසා. මේ සාබතුන සිහින් තමයි වැදගත්. යාඥා කිරීම තමයි වැදගත්. ආමේන්. එළන මාසක් යෙසායා 62 6:4 කෙනෙක් කියනවා Jerusalem, nobe power pita murakare ko mama tapala. Oh, rava dawala kohe krishan dawala. Wait a second. Oh, rava dawala kohe ma nidagani naha kine me kiyanne. Oh, rava dawala kohe ma nishanta wenne. Etan me murakare kiyanne watchman kenek මොකද සභාව ගැන ජීවිත ගැන යාඥා කරන මිනිස්සු. දවල් රෑ කියලා බලන්නේ නැතුව ඔව් යාඥා කරන කඩුල්ලේ ඉඳගෙන යාඥා කරන මිනිස්සු. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට මතක් කරන තැනත් වව්. ස්වාමීන් වහන්සේට මතක් කරන තැනත්. මොකද මේ මිනිස්සුගේ යාඥාව ස්වභාවය
දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා දෙන පොරොන්දුන් දෙවියන් වහන්සේනම මතක් කරලා දෙන ස්වාමීන් එදා ආව දවසේ වහන්සේ මට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මම දැන් සිහි කරනවා. දේව වචනේ කියවපුලා හම්බෙච්ච පොරොන්දු සිහි කරලා කියන මේ වචනේ මේව සඳහන් කරනවා. එක්කෙනෙක් ගැලවන මුළු පවුලම ගලවනවා කියලා. ඔබ වහන්සේ මාව වලිගෙනව හිසෙන්ට යනවා කියලා. පාලින්නව ඉහළින් දෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ණයට ගන්නවා නෙමෙයි ණයට දෙනවා කියලා. මම මේ පොරොන්දු දැන් මතක් කරලා ඔබ වහන්සේට කන්නලව කරනවා. ඊට පස්සේ වහන්සේ යෙරුසලම පිටුවා පොළොවේ ඒක ප්‍රශංසා කරනසු යෙරුසලම කියන්නේ ඔබගේ නිවස. ඔබගේ නිවස සමාදානයෙන් පිහිටන තුරු. ඊට පස්සේ නුඹලා නිෂ්කලංක නොගන්න. දෙවියන් වහන්සේ ඔබගේ ජයග්‍රහණය දෙන තුරු ඔබ නිකන් ඉන්න එපා. දිගට මේ ආඥා කරන්න. ඊට පස්සේ උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. දෙවියන් වහන්සේට නිකන් ඉන්න දෙන්න එපා. යාඥා ඉල්ලීම දාලා උන්වහන්සේව කාර්ය බහුල කරන්න. ඔබ නිකන් ඉන්නත් එපා. දෙවියන් වහන්සේ නිකන් ඉන්න දෙන්නත් එපා. සමහර වෙලාවට දෙවියන් වහන්සේ කලමනවා කියලා අපි නිකන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියනවා wait a minute. මම පොඩ්ඩක් නිවාඩු කරනවා. එක දවසක් එක මිනිහෙක් කිව්වා ස්වාමීනි දිරාම් ලක්ෂයක් කියන්නේ මොන වගේද ස්වාමීනි කිව්වා. උන්වහන්සේ කොහොමද නිකන් සත්‍යයක් වගේ කියලා. වාව් දිරාම් ලක්ෂයක් තියෙනවා කියන්නේ ඔබ අnder සත්‍යයක් වගේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අවුරුද්දක් කියන්නේ ස්වාමීනි ඔබට අනුසනේ කොයි වගේද? උන්වහන්සේ කිව්වා දවසක් වගේ කියලා. අවුරුදු 10ක් කියන්නේ දවසක් වගේ කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ කිව්වා මට එනක් දෙන්නකෝ. දිරාම් සතයක්. ස්වාමීන් වහන්සේ කිව්වා මිනිත්තුවක් ඉන්න කියලා. ඒ කියන්නේ අවුරුදු 10ක් බලන්න ඉන්නවා. අපි යාඥා කරන්නේ මේ වාසිය. එතකොට අපි යාඥා කරන්නේ මේ ස්වාමීන්ගේ කැමැත්ත සොයන්නට. යාකෝබ දේශනා කරනවා නුඹලාගේ තෘෂ්ණා සම්පූර්ණ කරන පිණිස නුඹලා ඉල්ලන බැවින් නුඹලාගේ යාඥාවලට උත්තර නැහැ. අපේ තෘෂ්ණාවන් සම්පූර්ණ වෙන මොනවද මේ තෘෂ්ණාව? මොකද මේ තෘෂ්ණාව කියන්නේ? අපි වරද්ද කරන සමහර වෙලාවට තමන්ගේ නෝනට චේන් එකක් අරන් දෙන්න ඕනේ කියලා මට හිතුණා. ඒක තෘෂ්ණාවක් නෙමෙයි. ඇයි? ඒක මගේ වගකීම. ඒක මගේ යුතුයකම. 3-4ක් අරන් දෙනකොට නම් පොඩක් හිතන්න වෙනවා. එකක් අරන් දෙන එක තෘෂ්ණාවක් නෙමෙයි. හැබැයි සිංහලෙන් කියන්නේ ඔරගෙන නියුට මාලය කරන් දෙන්නේ නැහැ. දෙවෙනිව සම්මත කරන්නේ. ඊට වඩා වගකීම ඔබට තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි කියන අනේ ස්වාමීනි මට කීයක දෙන්න. අරයට කීයක දෙන්න ඕනේ. නැත්තම් එයා මාත්‍තික අමනාප වෙයි. දෙවියන් වහන්සේව අමනාප කරගෙන අනිත් ඔක්කොම යාළු කිරීම පාපයක්. ස්වාමීන් වහන්සේව සතුටු වෙන විදිහට ඔබ ජීවත් වෙන්න ඔබ ඉල්ලන හැමදේම ඔබට ලැබෙනවා. වචන සදාකම යෝහන් 15:7 මගේ වචනේ නුඹ තුල නම් නුඹ මා තුල නම් I කියන්නේ මගේ වචනේ නුඹ තුල නම් නුඹ මා තුල නම් නුඹ කියන ඕනම දෙයක් මම නුඹට දෙනවා. එකෙක් මට තරුණෙක් පාස්ටර් මේක මේ භයානක වචනයක් යේසුස් වහන්සේ නිකන් කට්ටයි ඉස්සර කරගත්තා වගේ වචනයක් කිව්වා. මම ගයි ඔය ඉල්ලන ඕනම දෙයක් දෙනවනේ. මොකද පුතේ ඉල්ලන දේ හැවුනා ලොකුවට ඊට පොඩ්ඩක් උඩින් මොනවද කියන්නේ මගේ වචනේ නුඹ තුල නම් නුඹ මා තුල නම් නුඹ කවදාවත් වචනේ පිට ඉල්ලන්නේ නැහැ. මේක තියෙන්නේ හරියට බයිබලයේ කියනවා. අපි සමහරට පෙරේතකම නිසා කබරේම තලගය කරගන්න කාවේ අපි මේක පටලවන්න වාසියට ලේසියට දැන වැරදි කරනවා. එහෙම කළත් නිදාසට කියන්න කරුණු තියෙනවා. ක්‍රිස්තියානි ලෝකෙ වගේ. මොකද සහෝදර සහෝදරි ස්වාමීන් වහන්සේ
කැමැත්ත සොයනවා කියන්නේ වචනය අනුව ජීවත් වෙනවා. හලෙලූයා. Thank you Jesus. එනකොට කියන්නේ ස්වාමීන් වහන්සේට නිස්කලංක නොදෙන්න ඔබ නිස්කලංක නොදෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේට වැඩි බාර දීලා නිකන් ඉඳපා. ඔබ අඛණ්ඩව යාඥා කරන අඛණ්ඩව යාඥා හරියට කරන්න. ඊට පස්සේ බලන්න. දැන් මේ මොකක්ද කියනවා මට බලා යන්න බෑ ගියොත් විනාශ වෙනවා. ඊට පස්සේ කියනවා මෙන්න බලා යන්න අර නුවර ළඟේ. දෙවියන් වහන්සේ God has great plan for you but ස්වාමීන් වහන්සේ ලොකු විශාල සැලසුම් ඔබගේ උදෙසා. නමුත් අපි ගේනවා හිටුවම මැදට පැනලා යෝජනා. ස්වාමීනි මෙන්න බලා යන්න අර නුවර තියෙන ළඟයි. ඒක කුඩා එකක් කියන්නේ. අවු ඒ පලායන්ට මට අවසර ලැබේවා. මම තෝරගන්නේ කොතනද? කන්දර නෙමෙයි. තැන්නේ තියෙන සමමුන්නේ තියෙන කුඩා තැන. දෙවියන් වහන්සේ ඔබව ඉහළම දෙයට කැඳවලා තියෙනවා. නමුත් ඔබ තෝරගන්නේ යන්නේ කුඩා එක නම්. ඇයි? සෙනඟ සහෝදරි මම තරුණ කාලේ අවුරුදු 16 වගේ වෙනකොට මම හිතුවා මම මේ වගේ කෙනෙක්ව විවාහ කරගෙන මේ ජීවත් වෙන්න ඕනේ කියලා. හාපු ගෑනු ළමයා බැක් කිව්වා. මම ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් ඇහුවා මොන කර්මයකද වාසේ මේ මූණ තහඩුව මට දුන්නේ? ඉස්සර මගේ හපු බෑලා ඇස් එළියට පැනලා කොණ්ඩේ දින වට්ටියක් වගේ මම ඉස්සර මයිකල් ජැක්සන් වගේ dance කරන්න හරි ආසයි. බස් කොන්දස්තර සල්ලි දෙන්නේ විදියට. ඉතින් මම නිකන් කොමිකල් එකක් වගේ වෙලා තිබුණේ. ඉතින් කොයි කෙලෙද මට මේ කැපකලි. ලස්සන පෙනුමකුත් නැහැ. ඉතින් මම දෙවියන් වහන්සේට දොස් කිව්වා. මම අපේ අම්මට කිව්වා විටමින් ටිකක්වත් දීලා හැදුවේ නෑනේ මාව. බලන්න ඇති වුණ තරම්. ධනගාල යාඥා කරලත් ඇති වුණ තරම්. නිලහාරේ ඉඳලා තාලා යාඥා කළා තියෙනවා. නිලහාර යාඥාවට උත්තර no. ඇසේ මගේ සහෝදරයා කිව්වා මගේ ට්වින් බ්‍රදර් මට ප්‍රශ්නාවක් හරියන්නේ දෙවියන් වහන්සේ කැපවුණු ජීවිතයක් ගත කරපන්. වහා එයාට 10 15 පින්න මට විත්තුයි මිනිහා බුදුම උපදේශක් දෙන්නේ. මං යාඥා දෙවියන් වහන්සේ එකක්වත් දුන්නේ නෑ. පස්සේ මට සේවයට අවස්ථාවක් හම්බෙලා මම මගේ ගුරු පාස්තරතුමා ගාවට ඇවිල්ලා සේවය කරනවා. එහිදී මට කෙනෙක් වහන්න. එයා මගේ කැට බැලුවෙත් නෑ. එයා මගේ ඇස් එළියට ආපු එක බැලුවෙත් නෑ. හැබැයි මට කට්ටියක් එක්කෙනෙක් කියලා දෙන්නෙක් කියලා දුන්නා. මෙයාට කියලා කියනවා ඇයි ඔබ හිතන්නේ කොහොමද? ඇත්තටම මගේ ස්ටේටස් එක හිතකොට මට පාඩිය රුපියල් 250යි යාළුවගේ ෂර්ට් කාලිසන් යනගෙන ඉන්නේ. පරක් වුණොත් යාළුවෝ ගහනවා ෂර්ට් එක පරක් විදිලා. දික්කට කතා කරනවා. එයාගේ සෞන්‍යාති නෙවුවා why do you find a baker? එයා සමුද්‍රේ කරනවා. මොකද මම එයාට ඔක වචනයක් දුන්නා. Love me, trust in God. අද කෙල්ල පොල්ල කියන්නේ මෙහෙමනේ. Trust me. චිකන් දෙන්න, බුරියානි දෙන්න, අන්තිම පොල් සම්පලවත් නෑ. මම ඒව කියන්නේ නෑ. අන්තිම love me, trust in God. එයා කිව්වා ඒගොල්ලන්ට මේ මනුස්සයා මට කිව්වේ මේ වචනේ. සෙනීමත් සහෝදරි. එයා හාකිම පස්සේ උනත් මානසන. සම කලි මාවට කියන්නේ සුදුයි කියලා මම හිතාගෙන ඉන්නේ. මම හරි පෙනුමක් තියෙන මිනිස්සු කියලා දැන් මම හිතාගෙන ඉන්නේ. මගේ සහෝදරි. දැන් මම දෙවියන් සුදු කරනවා. හොඳ වෙලාවට යාඥාවට උත්තර දුන්නේ නැත්තේ. ඒක තෘෂ්ණා යාඥා. දෙවියන් වහන්සේ
මට ලෑස්ති කරලා තියෙන උතුම් දෙයක් මම මේ සෙටල් වෙන්න හදන මේ පොඩි කාසි වලට. සිනිමන්ත සහෝදරයා අපි සමහර කලාට තෝරගන්න යනවා අපේ ඇස්වලට අනුව මේ පොඩි සීන් කෝඩ්ස් වලට. දෙවියන් වහන්සේ මයිටි දෙයක් අපු උපසල ඇති කරලා. දැන් ඉතින් අර මම පස්සේ ගිය සෙට් එකට මට හරියට හිතෙනවා. මම පුතුම වාසනාවන්ත මට දෙවියන් වහන්සේ තෝරලා දීපු නිසා. ඒක මෙයා මෙතන ඉන්න නිසා නෙමෙයි. එයා නැති තැනක් මං කියලා වචනේ. අපි බැඳලා අවුරුදු 29ක් යාළු වෙලා 34ක්. අපි දෙතනම ලස්සන ආශිර්වාදලා ජීවිතයක් ගත කරනවා. ඒකට හේතුව යාඥා කරන්නේ. සමහරවිට අපි හිතනවා මේක හරි කියලා මානසික. නමුත් දෙවියන් වහන්සේ ප්‍රමාද කරනවා නම්, උන්වහන්සේ වළක්වනවා නම්, උන්වහන්සේ ඔබට ඊට වඩා විශාල දෙයක් සූදානම් කරලා තියෙනවා. හලෙලූයා. කලින් තෝරගත්තු ටින් කෙනෙක්ව තෝරගත්තා නම් එයාට ගීතිකා කියන්න බැරි වෙයි, දේශනා කරන්න බැරි වෙයි, ජේසුගේ යාඥා වීරවරියක් විදිහට එල්ලෙන්න බැරි වෙයි. ඒ වෙනුවට මගේ කෙස් ටික ඔක්කොම ඇදලා පැදලා බිමට දාලා නමුත් අද මට හම්බුනේ මගේ කෙස් දලන කෙනෙක් නෙමෙයි, දෙවියන් වහන්සේට නිස්කලංක නොදෙන, එයාට නිස්කලංක නොවන කෙනෙක්, යාඥා වීරවරියක්, කන්දර නගින තැනැත්තියක්. අද බොහෝ දේ අපි ජය ලබලා තියෙනවා. යාඥා කරන ස්ත්‍රියක් ඉන්නවා නම් ඒකේ පුරුෂයා වැඩිමහල්ලොත් සමග වාඩි වෙනවා කියලා සඳහන් කරනවා. සිනමක සහෝදරී දෙවියන් වහන්සේ ප්‍රමාද වුණා, හොඳම දේ දෙයි. හැබැයි උන්වහන්සේට පැනලා ස්වාමීනි ඒච්චර වුණේ මේ මෙච්චර කමක් නෑ, මෙතන හොඳයි කියලා කියන්නේ ඇලස්තිපා. ලොක් කියනවා මෙන්න පලායන්ට නුවර ළඟය. ඒක කුඩා එකක් කිය. එහි පලායන්ට අවසර ලැබේවා. ඒක කුඩා එකක් නොවේද? එවිට මගේ ප්‍රාණය ජීවත් වේ කියලා. දෙවිදූතයා කියනවා උන්වහන්සේගේ බලව නුඹ සඳහන් කර නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණේ ගැන නුඹව පිළිගන්නවා. නුඹ සඳහන් කරපු නුවර මම නුඹට දෙනවා. හැබැයි පොඩි එකක්. සමහර කෙනාට අපි දෙවියන් වහන්සේගේ අත කරකවනවා. යාඥාවේ කරකවලා අපිට ඕන දේ කරගන්නවා. නමුත් අපිට ඊට වඩා දෙයකට දෙවියන් වහන්සේ ඕල ඇස්ති කළා තියෙනවා. ඒක නිසා අපේ යෝජනා නෙවෙයි උන්වහන්සේගේ කැමැත්තට යන්න. මට මෙතන එක කාරණයක් අතපසුණා. ඒ තමයි ලෝකේ භාග්‍යවත් එක්ක දෙවිදුතු අරගෙන එනකොට ලෝකේ භාග්‍යව ආපෝ හැරුණම ලුණු කඳක් බවට පත් වුණා. දෙවෙනෝසේ ලෝකේ නබෝ ගෙනෙන්න පස්සේ ලෝකේ රසය ගැන ආපසු හැරෙන්න එපා. ඔබ වැද ගම්මකට නැති පුද්ගලෙක් බවට පත් වෙනවා. බයිබලයේ සඳහන් කරනවා එක සාමුවෙල් 2:30 නුඹ මාසුරු කරන කල මම නුඹව නීතියක් වෙන්න සලස්වනවා. සියල්ල දුර්මාර්ගතර පළවෙනි ස්ථානයේ ගෞරවය දෙන්න උන්වහන්සේගේ යෝජනාව අනුව ජීවත් වෙන්න ඔබ ජය ගන්නවා. කියලා මට පස්සේ මාව ස්වාමීන් වහන්සේ කැදෙව්වේ ඉහළින් සිටින පිරිසයි, ජය ලබන පිරිසයි, ආශිර්වාද ලබන පිරිසයි. මම කුඩා දේදී සෙටල් වෙන්නේ නැහැ. මම මහත් දේ බලාපොරොත්තු වෙනවා. මම කැඳේ කුඩා වන පිරිස නොවේ, උසස් වන පිරිසයි. මම ආශිර්වාද ලද්දේ නිවසේදී, මම ආශිර්වාද ලද්දේ මගේ රැකියාවේදී, මම ආශිර්වාද ලද්දේ යායන විතදී, මම ආශිර්වාද ලද්දේ යේසුස් කිව්ව නිසා. ආමේන්. දෙවියන් ඔබට ආශිර්වාද කරන්නේ. සමහර දෙවිදූතයෝ ඔබගේ ආඥාව නිදෙයි. මොකද ඔබගේ නුවණේ පිටලා ඉන්න නිසා. නමුත් දෙවියන් වහන්සේගේ නුවණ සැලැස්ම ඔබ මහා ස්ථානයකට පමුණවන්න. එවලස පිටිපස්ස තින්දේ මතක නැතිකොට ඉදිරිය බලාගෙන යන්න මෙන්න මේ තුන මතක තියාගන්න. ආපසු නොබලන්න. සම භූමියේ කොතනවත් නතර වෙන්න එපා. සම භූමිය කියන්නේ අපි නිගෝසියේට් කරනවා. අපි දැන් මොනවද ලොක් කරේ? කන්දරේ යන්න බෑ. මගේ කකුල රිදෙනවා. අර පොඩි ගමට යන්න දෙන්න. ඒක කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබ කැදෙවන යම් කාර්යයකට ඒක කරන්න ඒක අමාරුයි.
ඒක අපහසුයි ඒත් ඒක කරන්ට ඒකේ ආශිර්වාදය ඔබ හිමි කරගන්න. ආමේන්. ආපසු නොබලන්න. සමභූමියේ කොතනවත් නතර වෙන්න එපා. නාස්ති නොවන පිණිස දිගට මේ ආඥා කරන්න. දිනපතා ආඥා කරන්න. අපි ආඥා කරන්න. Hallelujah. Thank you, Jesus. ස්තුති වේවා ස්වාමී. කම්නාකල හිටගන්න. ඔබගේ ජීවිතයට කතා කරන නතුරුසුමයි. ආමේන්. මං ඉල්ලන්නේ මිච්ඡර තුනයි. ආපසු බලන්න එපා. ඊයේ උච්ච දේ පෙරේද විච්ච දේ ඒවත් දුකට ගෙනේ. ඒව බලන්න එපා. දෙවෙනි අංශකෝ සූදානම් කරලා තිනවා බලවත් ඒකට. ආශිර්වාදයකට සූදානම් කරලා. දෙවෙනි කාරණේ. negotiate land සමභූමියේ නතර වෙන්න එපා. දෙවියන් වහන්සේත් එක්ක කන්දර ගිහලා ආඥා කරා. මිනිස්සුත් එක්ක කාලය ගත කරන්න එපා. දෙවියන් වහන්සේ සමභූමියේ ඉන්නේ ඔබ වගේම මිනිස්සු. ඒගොල්ලෝ කියන අදහස්, ඒගොල්ලෝ කියන යෝජනා, ඒගොල්ලෝ කියන මේ ඔබගේ අනාගත සැලසුම්. සමහර අපින් හිතනවා මේක හොඳයි කියලා. එපා. අපිට පේන්නේ తాවකාලික දුක්. උන්වහන්සේ ඔබට යහපත සූදානම් කළා තියෙනවා. ආමේන්. සමහර වෙලාවකදී දෙවියන් වහන්සේ කියන පොඩක් ඉවසන්න. මම යුතු වෙලාවදී බෝසස් කරනවා. ආමේන්. එමනිසා මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේගේ කරුණාව දීලා. ඔබ කරන රැකියාව අතහරින්න එපා හදිසි වෙලා. ස්වාමීන් වහන්සේ එතනදී ඒ පීඩාව මැද්දේදී ඔබ උසස් කරන්න යනවා. ආමේන්. සමහර අපි ඉක්මන් වෙලා අතහරිනවා රැකියාව. සමහර ස්වාමීන් වහන්සේ අපිට දෙන්න ලෑස්තිලා කියනවා. අපි චූටි දෙයක් කරුණා. අනේ මම කවන්නේ ඕන එකක්. නෑ දෙවියන් වහන්සේ හොදම දේ බුදු සසුදානම් කළා තියෙනවා. ජීවිතේ මේ විදිහට දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න, දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනු කරන්න ඔබ ප්‍රමාද වෙන්නේ නැහැ, ඔබ පහළට වැටෙන්නේ නැහැ, ඔබ ඉහළට ගෙනියන්න යනවා. ලොක්ගෙන් අපි පාඩමක් ඉගෙන ගන්නවා. ආපසු හැරෙන්න එපා ලුණු කඳක් වෙන පිණිස. පරාජය වෙන පිණිස. යාඥා ජීවිතයක් ගත කරන්න. හැමදාම යාඥා කරන්න. දවසට පැය දෙක තුනක් යාඥා කරන්න. මොකද හේතුව යාඥා කරන මිනිහා ජීවිතේ ජය ගන්න. මොකද එයා කන්දේ සිටින්නේ. එයා කියන කරන දේ දෙවියන් වහන්සේ කරලා දෙනවා. ආමේන්. අපි ඇස් දෙක වහගමු. අයිලා සිනසිට සිල්වරේ කියලා ඒ වගේ. Hallelujah. Stuti Swami Prasanstami. ධර්මිෂ්ඨ ජීවමාන දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ විභාර වෙනවා ස්වාමී. දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ බලවත් හස්තයට අපි බාර වෙනවා. අද මේ ඇසුවා මේ වචනය දෙවි පියාණන් වහන්සේ මේ මොහොතේ අපිට ඔබ වහන්සේ ඒ සැලසුම් කරලා තියෙන ඒ යහපත් දේ තදින් අල්ලගන්නට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සැලසුම් කරලා තිබෙන දේ උදෙසා ගමන් කරන්නට ඒ අවශ්‍ය කරන බලයේ ශක්තිය ඔබගේ දරුවන්ට දුන මැනව ස්වාමීනි. මගේ දෙවි පියාණන් වහන්සේ කිසි විටක කල කිරිලා එක තැන නතර වෙන්න දෙන්න එපා ස්වාමීනි. ඔබ වහන්සේ දෙසම බලාගෙන ඒ ඔබ වහන්සේ සැලසුම් කරලා තියෙන ඒ දේට ගමන් කරාට ඔබගේ අධික කරුණාව දෙන්න. ශුද්ධාත්මයන්නි අපි ඉල්ලන ඔබගේ උපකාරය මේ සෙනඟට ඔබ වහන්සේ විසින් ඒ දීලා තියෙන දර්ශනය ඒ දීලා තියෙන ඔබගේ සැලැස්ම අනුව ක්‍රියාත්මක වෙන්න මොහොත ඔබගේ බලය දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේම උපකාර කරන ශුද්ධාත්මයන්නි ඔවුන්ට අමාරු අවස්ථාවලදී ඔබ වහන්සේ ඔවුන්ට පහසු දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේ ඔවුන්ට උපකාර කරන්නට ඔබ වහන්සේගේ වචනින් කියන ඔබ වහන්සේ අපව සත්‍ය කරා ගෙනියනවා. ඔබ වහන්සේ අපවට හරි දේ පෙන්වන්න කරනවා ස්වාමීනි. එම නිසා දෙවි පියාණනි අද මේ වචනේ කරුණ කොටගෙන ඔබ වහන්සේම මේ සෙනඟට ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත ඕ මේ කෙනෙකුගේ ජීවිතවලට මහා ආශිර්වාදයෙන් දහස් කරනවා. Jesus Christus වහන්සේගේ නාමයෙන් ස්වාමීනි ඔබගේ ලේවලින් මේ සෙනඟ ආරක්ෂා කරන්න. Jesus Christus වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ තිකන සිමිට වාඩි වෙන්න.
ආරාධනා කරන පාස ශාන්ති ස්කරණය කියලා. හාලෙලූයා. අද දවසේ මම විශේෂයක් කරන්නේ. ඔව් අපි ආලේප කරා ඊට වසර දෙකකට උදදී සභා පාලකවරයෙක් හැටියට. අද මම ඒකට නිල මුද්‍රාව හැටියට කටයුතු කරනවා. ප්‍රවේම මම කොළ දෙකක් ගන්නවා. මේක ප්‍රීස්ට්හුඩ් නැත්නම් පූජිතයෙක් කියන සංකේතය දේශයට හඳුන්වනවා. අද දවසේ අද මේක පලන්දනවා යේසුස්ගේ නාමයෙන් අපි ඔබට යාඥා කරන්න යනවා. බ්ලසිල් දෙනව නැගිටි සිට ඔබගේ දකුණට ඔබගේ දේවදාසයක් කෙරෙහි යොමු කරන්න. හාලෙලූයා. දයාබරපියාණනි මම ආශිර්වාද කරන ඔබගේ දාසයක්. ඔව් වැඩේ අලංකාර කරන නිසා. ඔව් යටහත් කමින් කීකරු කමින් ඒ පක්ෂපාති කමින් දෙවියන් වහන්සේගේ වචනය කටයුතු හොඳට කරන නිසා අලංකාර සේවයක් ඔව් කරන නිසා ඔව්ට අලංකාර සෙනගක් ඔබ වහන්සේ දීලා තියෙන නිසා ඔව් දැන් අපි දකිනවා සැබෑ දෙවියන් වහන්සේ මුලින්ම මෞකස පිටින් දැක්කා. නමුත් මිනිසයා අද සිට දැක ඔව්ට ගෞරව කරනවා. ඔව් කියන දෙයට එවකම් දෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Haleluya. ඒ විතරක් නෙවෙයි. ඔව් උසාවි වලට යනවා සෙනගට මුදවන්න ඊට වෙන්න. ඒ වගේම ස්පිතාල වලට යනවා රෝගීන් බැල දැකලා යාඥා කරට. තමයි වෙලාවදී යම් ප්‍රශ්න වලදී ඔව් ඉදිරිපත් වෙනවා. ඔහුගේ ආනන්දතාවය. අද දෙවියන් වහන්සේ ඔහුගේ designation එක pastor within bracket priest ඊට පස්සේ ඔහුගේ ID එකක් හැටියට passport number එකක් Emirates ID number එකක් date of value expiry date එකත් ඔක්කොම දෙක දීලා තිනවා. ඊට පස්සේ සඳහන් කරලා තිනවා ඉංග්‍රීසියෙන් සාසනෙ මෙම සමාජික සහතිකය හිමි තැනැත්තා අපේ පූජකයන්ගේ සමාජිකයෙකි බැවින් මා ජනතාවට සේවය කිරීම සඳහා ආගමික කටයුතු වල නියැලීමට අවසර දී ඇත. Okay? Hallelujah. මම ආසං කළ දෙන්න. Thank you Jesus. Thank you Jesus. God bless you. Amen. ඔබේ දික කරන්න. දයාබරපියාණනි වහන්සේගේ දාසයට අපි ආශිර්වාද කරනවා. ඔබ අද සිට අවසර ලක් හස්තාලේපේ ලැබුවා. දැන් අවසර ලක් පූජකෙක් හැටියට මේ දේශයේදී ඔව් සේවය කරන්න යනවා. යාන වහන්සේගේ කරුණාව ඔහුට පෙරටවත් පසුපසක් දෙපසක් කියන යේසුස් වහන්සේගේ නාමයෙන්. Abang pun cari Mariam, datang si kelas sesenta, datang brothers lah, gila kita. Abi asli pada lagu, Abi asli pada lagu, Abi asli pada lagu, Yesus Indonesia.
Ingo'y kami. We are blessed. That's what Jesus said.